විනිශ්චය සභාවකට ගිහිල්ලා එයාගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න. හැබැයි ගොඩක් සේවකයෝ මේක දන්නේ නැහැ. දන්නේ නැති නිසා ඉතින් ඒගොල්ලන්ගෙන ව්‍යාපාරය අපිව අයින් කරන්න පුළුවන් නේ එහෙම කියලා හිතාගෙන ඉන්න සමහර. ඉතින් මේක දන්න කෙනා ගිහිල්ලා එයාගේ පැමිණිල්ල ඉදිරිපත් කරලා ඒගොල්ලෝ වන්දියම ලබාගෙන තියෙනවා. ඕනේ තරම් අපේ රටේ උදාහරණ තියෙනවා මේකට. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන්. හරි. එතකොට පාරිභෝගිකයා වෙන්න පුළුවන්, දේශීය නිෂ්පාදකයෙක් වෙන්න පුළුවන්, ව්‍යාපාරික ප්‍රජාව. ඒ කියන්නේ සේවකයෝ ඇතුළුව ඒගොල්ලෝ ආරක්ෂා කරන්න එක එක අනපනත්තා නීති රීති තියෙනවා. එතකොට මම කිව්වේ ආයතන ටික විතරයි. මම නීතියකුත් කියන්නම්. මේ සේවකයෝ සහ දේශීය නිෂ්පාදකයා ව්‍යාපාරික ප්‍රජා මේගොල්ලෝ ආරක්ෂා කරන්න තියෙන පනත් කීපයක්ම තියෙනවා. එකක් තමයි 1954 අංක 14 දරන සාප්පු හා කාර්යාලය සේවක පනත. මේ පනතෙන් තියෙන්නේ සේවකයන් සම්බන්ධ ඔය ඉවත් කිරීම වගේ ගැටලු සම්බන්ධව සාප්පු හා කාර්යාලය සේවක පනත. සේවකයෝ ඉවත් කිරීම සම්බන්ධව සේවකයෝ සම්බන්ධ ගැටලු වලට විසඳුම් තියෙන මේ පනතේ. සාප්පු හා කාර්යාලය සේවක පනත. 1954 අංක 14 කියන පනත. ඊට පස්සේ ගත්තොත් එහෙම ඔය පනතක් කියද්දි අවුරුද්දක් තියෙනවා නේද? දැන් මම කලින් එක කිව්වේ 2003 අංක 9 කියලානේ. දැන් මේක කියද්දි කිව්වේ 1954 අංක 14 කියලා. මෙහෙම අවුරුද්දකුයි අංකිකුයි තියෙන්නේ කොහොමද දන්නවද? අවුරුද්ද තියෙන්නේ ඒ පනත ගෙන ආපු අවුරුද්ද. ඒ කියන්නේ අර පාර්ලිමේන්තුවේ වගේ කියවපු. ඒ කියන්නේ කට්ටිය අර ඒ පනත ඉදිරිපත් කරපු ගෙන ආපු අවුරුද්ද. අංකින් කියන්නේ මොකද්ද දන්නවද? ඒ පනත කීවෙනි පාරක් හදලාද වෙනස් කරලාද අන්න ඒක. 2003 අංක 9 කියන්නේ 2003 පනත ගෙනාව නව පාරක් සංශෝධනය කරලා තියෙනවා. අන්න ඒ තේරුම වගේ තියෙනවා. හරි. එතකොට පරිසරය ආරක්ෂා කරන්නත් නීති රීති තියෙනවා. පරිසරය ආරක්ෂා කරන්න ආයතනයක් තියෙනවා මධ්‍යම පරිසර අධිකාරිය කියලා. ඉතින් ඕගොල්ලන්ගේ පැත්තේ කවුරු කෙනෙක් අනවසරයෙන් වැලි ගොඩ දානවා නම්, අනවසරයෙන් ගස් ටික කපනවා නම්, පරිසරයට මොනවා හරි අනවසර මොනවා හරි විෂ අපද්‍රව්‍යයක් මුදා හරිනවා නම්, පරිසරයට හානි වෙන ඕනම දෙයක් තියෙනවා නම් අඩුම තරමේ ඕගොල්ලන්ගේ පැත්තක කවුරු හරි කෙනෙක් අර හොඳ නැති ස්ථානයක ඒ කියන්නේ නුසුදුසු භූමියක නළලිඳක් හදනවා. ඒකත් පැමිණිලි කරන්න පුළුවන්. ඒකට නම් වෙන ආයතනයක් තියෙන්නේ. මේ පරිසරය ආරක්ෂා කරන්න නම් මධ්‍යම පරිසර අධිකාරියට ඔයාලට යන්න පුළුවන්. මධ්‍යම පරිසර අධිකාරියට ගිහලා අනවසර ගස් කපන එක ගැන පිළිබඳව ඒ වගේ දැනුම් දීම් කරන්න පුළුවන්. ඉතින් ඔයා මේ හැම එකේම වගේ හොට්ලයින් නම්බර්ස් ටික තියාගෙන ඉන්නවා නම් ඔයාලට පුළුවන් සමාජීය අසාධාරණකම් වලට නීතිමය ක්‍රියාමාර්ග වලට යන්න. හැම දෙයකටම පොලිසියට යන්න එපා. ඒ අදාළ තැන්වලට යන්න. හරි. එතකොට අපි නීති රීති ගැන තමයි මේ කතා කරගෙන ඉන්නේ. අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලමු. හරි නිර්වචනයේ දාලා තියෙනවා මෙතන බලන්න පුළුවන්. පාරිභෝගික ආරක්ෂා කිරීම සඳහා දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කිරීම සඳහා ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා පරිසරය ආරක්ෂා කිරීම සඳහා සම්මත අනපනත්තා නීති රීති. කියනවා නෛතික පරිසරය කියලා. හරි. මේ නෛතික පරිසරයට අයිති ආයතන සහ තනතුරු කීපයක් අපි බලමු. ආයතන සහ තනතුරු කීපයක්. අපි මුලින්ම මේකේ අනපනත් ගැන බලමු. අනපනත් ගත්තොත් එහෙනම් මේ වාට එන පනත් ටික මම ඔක්කොම දාලා තියෙනවා මෙතන. ඔයාට මේ පනත් ඔක්කොම ගැන මම පොඩි හරි දෙයක් ඉස්සරහට කියා දෙනවා. වංචාව වැළැක්වීමේ ආඥා පනත කියලා පනතක් තියෙනවා. මේ පනත ආවේ මම අවුරුද්ද නම් දැම්මේ නැහැ මෙතන 1840. බලන්න 1840 පනත් තාම තියෙනවා. උඩරට අන්තිමටම කැරල්ල තියුනේ කවුද? 1818 නේ. ඉතින් බලන්න 1840 පනතක් තියෙනවා තාම අපේ රටේ. තාම තියෙනවා ඒක. ඊට පස්සේ 1890 හවුල් ආඥා පනත කියලා එකක් තියෙනවා. 1918 අංක 6 දන්න ව්‍යාපාර නාමාඥා පනත කියලා එකක් තියෙනවා. 1972 අංක 5 දන්න සමුපකාර ආඥා පනත කියලා එකක් තියෙනවා. මම මේ මෙතන දාලා තියෙන්නේ අපේ රටේ තියෙන ඔක්කොම පනත් නෙමෙයි. මෙතන දාලා තියෙන්නේ අපිට මේ ව්‍යාපාර හා ගිණුම් කරනක් තියෙන විෂයට අදාළ වෙන කොටස් ටිකක් විතරයි. තව පනත් තියෙනවා සැලෙන්න. මේ අවශ්‍ය කරන ටික විතරයි ගත්තේ. මේ ටික විතරයි තියෙන්නේ. ඕගොල්ලන්ට ඊට පස්සේ 1954 අංක 14 දන්න සාප්පුවා කාර්යාල සේවක පනත. 2003 අංක 9 දන්න පාරිභෝගික වෙන්න ඕන එක කටයුතු පිළිබඳ අධිකාරී පනත. 2007 අංක 7 දන්න සමාගම් පනත. මෙන්න මේ ටික තමයි ඔයගොල්ලන්ට වචනකින් හරි කියා දෙන්න තියෙන්නේ. මේ පනත් තියෙනවා කියලා බය වෙන්න එපා. මේක නිකන් කියලා තියෙන්නේ අර දැන් උදාහරණයක් විදිහට මේ සමාගම් පනත කියන එක බලන්නකෝ. 2007 අංක 7 දන්න සමාගම් පනත අපෙන් ඔයාගෙන් අහන්නේ අදාළ වෙන්නේ මොන જાති ව්‍යාපාර වලටද? ඒ වගේ දෙයක් තමයි අහන්නේ. ඒතර ඔයාට මේ ව්‍යාපාර නම විතරයි කියන්න තියෙන්නේ. වෙන දෙයක් නෑ. ලොකුවට මුකුත් නෑ මේකේ. සාමාන්‍යයෙන් ඔයාට කරගන්න පුළුවන්. නිකන් නම විතරක් මතක තියාගත්තා නම් ඇති.
බය වෙන්න එපා මෙවට. හරි. ඊට පස්සේ ආයතන ගත්තොත් මේ නීති රීති ක්‍රියාත්මක කරන ආයතන ගත්තොත් මධ්‍යම පරිසර අධිකාරිය. සාමාන්‍යයෙන් පරිසරය ආරක්ෂා කරන්න තමයි ඒක තියෙන්නේ. සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය, ව්‍යාපාරික ප්‍රජාව, දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කරන තමයි තියෙන්නේ. කම්කරු නීති සභා, ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කරන තමයි තියෙන්නේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, පාරිභෝගිකයා ආරක්ෂා කරන තමයි තියෙන්නේ. ඊට පස්සේ අනතුරුත් තියෙනවා මේ යටතට අදාළ. මහජන සෞඛ්‍ය පරීක්ෂක මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධයි නේද? මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒකත් මේ අපිට මේ ව්‍යාපාරටම අදාළ කරගන්න පුළුවන්. සමාගම් රෙජිස්ට්‍රාර් එයාවත් ගන්න පුළුවන්. හරි. අපි එහෙනම් ඊළඟ පරිසරයටත් ගිහලා බලමු. මම මේ පරිසරයේදී වැඩිදුර පැහැදිලි කිරීමක් මෙතනට යන්නේ නැහැ. මෙතනදී කරන්නේ නැතුව මම තව පාරක් දැන් මේක පැහැදිලි කිරීම කරලා ඉවරලා ආයෙ පාරක් ටියුට් එකට යනවා. ටියුට් එකට ගිහිල්ලා එතනදී පැහැදිලි කිරීම කරන්න ආර්ථික පරිසරයේ සම්පූර්ණ පැහැදිලි කිරීමක්. හරි. එහෙනම් අපි ආර්ථික පරිසරයත් බලමු. ආර්ථික පරිසරය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ව්‍යාපාර කටයුතු කරගෙන යනකොට අදාළ වෙන ආර්ථික කටයුතු. නැත්නම් ආර්ථික සාධක තියෙන පරිසරයට. අපි කියනවා ආර්ථික පරිසරය කියලා. මේ ආර්ථික පරිසරයට අයිති වෙන දේවල් ටික විතරක් මතක තියාගත්තා නම් ඕගොල්ලන්ට හොඳටම ඇති. සාමාන්‍යයෙන් ඒක විතරයි ඕගොල්ලන්ගෙන් අහන්නේ. නිර්වචනය කරන්න එහෙම එන්නේ නැහැ මේක. මේකෙන් සාමාන්‍යයෙන් අහන්නේ ආර්ථික පරිසරයට අයිති දේවල් මොනවද කියලා. මම කීපයක් කියන්නම්. එකක් තමයි උද්දමනය. උද්දමනය. උද්දමනය කියලා කියන්නේ මොකක්ද දන්නවද? උද්දමනය කියලා කියන්නේ රටක මම කියන්නම් උද්දමනය. උද්දමනය කියලා කියන්නේ රටක භාණ්ඩ හා සේවා තියෙනවනේ. ඒ භාණ්ඩ හා සේවල මිල ගණන් වැඩි වෙන එකට අපි කියන උද්දමනය කියලා. අඛණ්ඩව ඉහළ යාම. දැන් බලන්න අපි වගේ රටක භාණ්ඩ මිල අඩු වෙනවද දැන් 2020 ඉඳන් 2021කට අපි ආවා. භාණ්ඩ මිල අඩු වෙලාද? නෑනේ. මොනවා හරි හේතුවක් කියලා වැඩි වෙනවනේ. භාණ්ඩ මිල අඩු වෙලා තියෙනවා නම් මාළු වගේ දෙයක් අඩු වෙලා ඇතිනේ. සාමාන්‍යයෙන් ඒවත් ඉතින් ඔය දැන් ඔය මාළු වලට අර ප්‍රශ්නයක් ගියේ හින්දානේ ඒක. තව මාස දෙක තුනක් යද්දි මාළු මිලත් ඒ කියන්නේ භාණ්ඩ අඩු වෙලා තිබ්බනම් මොනවා හරි දෙයක මිල ඒක අනිවාර්යෙන් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් අපි වගේ රටක ඉන්න භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩි වෙන එකට අපි කියනවා උද්දමනය කියලා. භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඛණ්ඩව වැඩි වෙන එකට අපි කියනවා උද්දමනය කියලා. ඊට පස්සේ අපි තව එකක් බලමු. පොලි අනුපාත. පොලි අනුපාත කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපේ රටක පොලි අනුපාත වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අපි බැංකුවකින් ණය ගන්නකොට අපෙන් අය කරන පොලිය. අපෙන් අය කරන පොලිය. අනිත් එක තමයි අපි බැංකුවේ තැන්පත් කළාට පස්සේ. ඒ කියන්නේ ඔයා සමහරට බැංකුවේ සල්ලි ඉතුරු කරනවා ඇති. සල්ලි ඉතුරු කරාට පස්සේ ඔයාට බැංකුවෙන් පොලියක් දෙනවා. ඔන්න ඔය පොලි දෙක තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. ඒ කියන්නේ බැංකුවෙන් ණයක් ගන්නකොට අපෙන් අය කරන පොලියත් බැංකු තැන්පතුවක් සඳහා අපිට දෙන පොලියක්. පොලි අනුපාත කියලා කියන්නේ. බැංකු ණය සඳහා අය කරන පොලියත් බැංකු තැන්පතු සඳහා ලබා දෙන පොලියක්. ඉතින් ළමයි ඔයගොල්ලෝ දන්නවද මේ බැංකුවක් ඇත්තටම මොකද කරන්නේ කියලා? බැංකුවක් ඇත්තටම කරන්නේ හිතන්න මං ගාව සල්ලි ඔයා ගාව සල්ලි තියෙනවා මං ගාව සල්ලි නැහැ කියලා හිතන්න. එතකොට බැංකුවක් කරන්නේ මොකක්ද දන්නවද? ඔයාගෙන් තියෙන සල්ලි ටික ගන්නවා. ඔයා ඉතින් ඔයාගෙන් ඇවිල්ලා ඉල්ලන්නේ නැහැ මට සල්ලි දෙන්න කියලා. ඔයා නොදැනුවත්කමින් හෝ බැංකුවට ගිහලා සල්ලි දානවා. බැංකුව පොලියක් දෙනවා ආරක්ෂාවක් තියෙනවා මුදලට කියලා ඔයා ගාව තියෙන රුපියල් 1000ක් කියලා හිතමු. ඔයා ගාව තියෙන රුපියල් 1000ක් කියලා ඔයා බැංකුවේ දානවා කියලා. දැම්මට පස්සේ බැංකුව කියනවා මං අවුරුද්දකදී රුපියල් 3ක් දෙන්නම් පොලිය කියලා. ඉතින් 1000කට 3ක් ඇතිනේ. හරි 30ක් කියලා ගමුකෝ. ඔයා අද රුපියල් 1000ක් බැංකුවට දැම්මොත් බැංකුව කියනවා අවුරුද්දකදී පොලිය විදිහට රුපියල් 30ක් දෙන්නම් කියලා. හරිද? එතකොට දැන් ඔයා කල්පනා කරලා ඔන්න රුපියල් 1000 දානවා. රුපියල් 30ක පොලියක් ගන්නවා. ඉතින් මට දැන් සල්ලි නැහැනේ. එතකොට මම මොකද කරන්නේ? මම බැංකුවට ගිහිල්ලා ණයක් ගන්නවා රුපියල් 1000ක. රුපියල් 1000ක බැංකුවක් අරගන්නවා. බැංකුවක්ලු. රුපියල් 1000ක ණයක් අරගන්නවා බැංකුවේ. එතකොට බැංකුව මොකද දන්නද මට කියන්නේ? මට කියනවා ඔයා අවුරුද්දකදී පොලිය විදිහට රුපියල් 50ක්වත් ගෙවන්න ඕනේ කියලා. මට කියනවා. එතකොට දැන් මම අවුරුද්දකදී බැංකුවට රුපියල් 50ක් පොලිය විදිහට ගෙවනවා. බැංකුව මොකද දන්නවද කරන්නේ? ඒ 50ක පොලිය බැංකුව අරගෙන ඒකෙන් 30ක් ඔයාලට ගෙවනවා. බැංකුව 20ක් තියාගන්නවා. බැංකුව කරන්නේ ඕක. තියෙන කෙනාගෙන් අරගෙන නැති කෙනාට දෙනවා. ඒ කියන්නේ මෙතනදී පොලි අනුපාත ගැන අපි කතා කරගෙන හිටියේ පොලි අනුපාත කියන්නේ නම් ණය සඳහා අය කරන පොලියක්
තැන්පතු සඳහා ලබා දෙන පොලිය. ඉතින් ඔයා මේ විෂය ගොඩක් හොඳට ඉගෙන ගත්තට පස්සේ ඔයාට අපේ රටේ තියෙන බැංකු වර්ග මොනවද? ඊට පස්සේ වැඩිපුරම පොලියක් හම්බෙන්නේ මොන බැංකු වලින්ද? ඊට පස්සේ මේ බැංකු වල අපිට ආරම්භ කරන්න පුළුවන් ගිණුම් මොනවද? ඒ ඔක්කොම ගැන ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඒ ගොඩක් දේවල් මම 11 වසරේදී ඔයගලන්ට කියා දෙනවා. ඔය ගිණුම් වර්ග ගැන ඒව විවෘත කරන්නේ කොහොමද වගේ දේවල් නම් ඉස්සරහදී 11 වසරේ තියෙනවා. ඒ කොටස් කියා දෙන්න. ඉතින් ඔයගලන්ට ගොඩාක් ලොකු දේවල් ටිකක් මේ පාඩමත් එක්ක මේ විෂයත් එක්ක එකතු වෙලා හිටියම ඉගෙන ගන්න නම් පුළුවන් වෙනවා. ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි තව දෙයක් කතා කරනවා ආර්ථික පරිසරයේදී විනිමය අනුපාත. විනිමය අනුපාත. මේ විනිමය අනුපාත කියන්නේ මොකක්ද? විනිමය අනුපාත කියලා කියන්නේ ලංකාවේ මෙහෙම ඇමරිකාවේ මුදල් ඒකකය මොකක්ද? ඩොලර්. එතකොට දැන් හිතන්න ලංකාවේ පුද්ගලයෙක් ඇමරිකාවේ ගියොත් එයා ලංකාවේ යන කෙනා ඇමරිකාව ගිහිල්ලා වියදම් කරන්න ඕන රුපියල් වලින්ද ඩොලර් වලින්ද? ඩොලර් වලින්නේ. එතකොට ලංකාවෙන් යන කෙනාට සිද්ධ වෙනවා ඇමරිකානු ඩොලර් වලට එයා ගාව තියෙන සල්ලි ටික හරව ගන්න. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට හිතමු මං ගාව රුපියල් 200යි තියෙන්නේ. මං ඒ රුපියල් 200 අරගෙන යනවා ඇමරිකාවට. 200යි කියන්නේ ඉතින් මං ටිකට් එකේම සල්ලි තියෙනවා. මේ රුපියල් 200යි පර්ස් එකේ තියෙන්නේ මං. මං ඇමරිකාවේ ගියොත් එහෙම රුපියල් 200කුත් අරගෙන දැන් මං ගිහිල්ලා මං දැන් ඇමරිකාවේ මොනවා හරි අපි හිතමු මොනවා හරි ගන්නවා කියලා. මොනවා හරි ගන්න එයා කියන ඇමරිකානු ඩොලර් 10ක්වත් ඕනේ කියලා. එතකොට මං 200න් රුපියල් 10ක් වගේ දුන්නොත් හරියනවද? නෑනේ. ඇමරිකානු ඩොලර් එකක් කියන්නේ ලංකාවේ රුපියල් කියන්නේ වෙනස් මුදල් ඒකක දෙකක්. එහෙනම් මට සිද්ධ වෙනවා මගේ රුපියල් ටික ඇමරිකානු ඩොලර් බවට පත් කරගන්න. එතකොට මට සිද්ධ වෙනවා බලන්න ලංකාවේ රුපියල ඇමරිකානු ඩොලර් වලින් කීයද කියලා. ඒක ඇහුවොත් නම් උගලන්ට දුක හිතේ. ඒක දශම ගාණක් තියෙන. ඒක නිසා මම මෙහෙම කියන්නේ ඇමරිකානු ඩොලර් එකක් ලංකාවේ සල්ලි වලින් කීයද කියලා. ඇමරිකානු ඩොලර් එකක් ලංකාවේ සල්ලි වලින් සාමාන්‍ය 180ක් 200ක් අතර වෙනවා. ඒ කියන්නේ මට පුළුවන් මගේ රුපියල් 200 දීලා ඕන ඩොලර් එකක් ගන්න. ඒ කියන්නේ මට ඩොලර් එකක් ගන්න නම් මගේ රුපියල් 200ක් වත් දෙන්න වෙනවා. ඩොලර් දෙකක් ගන්න 400ක් දෙන්න වෙනවා. අන්න ඒ වගේ එක රටක මුදල් ඒකකයක් තව රටක මුදල් ඒකකයක් එක්ක හුවමාරු වන අනුපාතයද කියනවා විනිමය අනුපාත කියලා. ඒ වගේම ළමයි ඇමරිකාව කෙනෙක් ලංකාවට ඇවිල්ලා ඩොලර් එකක් වාට දුන්නොත් මේක රුපියල් 200ක් 180ක් අතර ප්‍රමාණයක් වටිනවා. ඒ කියන්නේ ඔයාට වාසි ඉතින් ඩොලර් ගොඩක් දුන්නොත් ඩොලර් 1000ක් විතර දුන්නොත් එහෙම ඔයාට සාමාන්‍යයෙන් 1,80,000ක් විතර හම්බ වෙනවා. ලක්ෂ 2ක් විතර කිට්ටු වෙන්න හම්බ වෙනවා. ඉතින් ඒකයි ගොඩක් අය විදේශ රටවලට යන්නේ රැකියා කරන්න. එතකොට ඒ රටේ මුදල් වලින් වැටුප හම්බෙන්නේ. ඉතින් ගොඩක් ඒ රටේ සල්ලි ලංකාවට වද්දි ගොඩක් ලොකු ගාණක් එයාට ඉතුරු කරගන්න නැත්නම් හොයාගන්න පුළුවන්. ගොඩක් එහෙම තමයි කරන්නේ. විනිමය අනුපාත කියලා කියන්නේ අනුව එක රටක මුදල් ඒකකයක් තවත් රටක මුදල් ඒකකයක් එක්ක හුවමාරු වෙන අනුපාත. ඉතින් ඔයා නිකන් හොයලා බලන්න නිකන් මේ විෂය ඉගෙන ගන්න කෙනෙක් විදිහට රටවල් කීපයක මුදල් ඒකක මොනවද? ඒ කියන්නේ ඉන්දියාවේ නම් මොකද්ද මුදල් ඒකකය? ඉන්දියාවේ තියෙන මුදල් ඒකකේ ලංකාවේ රුපියල් වලින් කීයද? උදාහරණයක් විදිහට ඉන්දියාවේ රුපියල ඉන්දියාවේ තියෙන මුදල් ඒකකට කියන්නේ අපි ඉන්දියන් රුපියල් කියලා. ඉන්දියාවේ මුදල් ඒකකට කියන්නේ ඉන්දියන් රුපියල් කියලා. ඉන්දියන් රුපියල ලංකාවේ රුපියල් වලින් ගත්තොත් 2.50ක් විතර වටිනවා. ඉන්දියා රුපියල් එකක් ලංකාවේ 250ක් විතර වටිනවා. ඊට පස්සේ ඇමරිකන් ඩොලර් එකක් ලංකාවේ 180ක් 200ක් විතර වටිනවා. ඊට පස්සේ අපි ගත්තොත් යුරෝ එකක් ඒ කියන්නේ යුරෝපීය රටවල තියෙන මුදල් ඒකකේ යුරෝ කියලා අපි කියනවා. යුරෝ එකක් ලංකාවේ රුපියල් වලින් 230ක් විතර 220ක් 230ක් වගේ වටිනවා. ඒ වගේ. අන්න ඒ වගේ පොඩ්ඩක් රටවල් කීපයකුයි ඒ රටවල පාවිච්චි කරන මුදල් ඒකකයි පොඩ්ඩක් හොයලා බලලා ඉගෙනගෙන ඉන්න. يعني නිකන් අමතර දැනුමට වගේ ඒක පොඩ්ඩක් හදාගන්න. ඊට පස්සේ අපි තව එකක් බලමු. ජාත්‍යන්තර සමබරතා. ජාත්‍යන්තර සමබරතා. ඒ කියන්නේ එක රටක් තවත් රටක් එක්ක ඇති කරගෙන ඉන්න ගිවිසුම් වගේ දේවල්, ගිවිසුම් වෙළඳ කලාප වගේ දේවල් අපි කියනවා ජාත්‍යන්තර සමබරතා කියලා. ඒ කියන්නේ අර අපේ රටේ ඉන්දියාවත් එක්ක මොකක් හරි ගිවිසුමකට එළඹිලා තියෙනවා. එක්ක මොනවා හරි මෝටර රථ ගෙන්වීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔය ඉරානයේ වගේ රටක් එක්ක සමහර තෙල් සම්බන්ධ ගිවිසුමකට එළඹිලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ වගේ. ජාත්‍යන්තර සමබරතා කියන්නේ රටක් තවත් රටක් එක්ක ඇති කරගන්න ගිවිසුම් වලට. ඒක ගිවිසුම් ළමයි තියෙනවා මේවට. ඔය අර මෑත කාලේ ඇති කරගන්න ගියේ මෙහෙම ගිවිසුමක් MCC කියලා ඒකත් ජාත්‍යන්තර සමබරතාවක් තමයි.
හරි. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම තව එකක් රැකියා නියුක්තිය. රැකියා නියුක්තිය කියලා කියන්නේ රටක රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට රැකියා හම්බ වෙනවා නම් අපි කියන ඒ රටේ හොඳ රැකියා නියුක්තියක් තියෙනවා කියලා. ඒ කියන්නේ රටේ හැමෝටම රැකියා තියෙනවනම් රටේ රැකියා කරන පිරිස මොන වගේ පිරිසක්ද? ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රතිශතයක් විදිහට ගත්තොත් අපේ රටේ වැඩ කරන්න පුළුවන්, ඒ කියන්නේ රැකියාවක් කරන්න පුළුවන් කට්ටියගෙන්, ඒ කියන්නේ වයස අවුරුදු 18ට වඩා වැඩි අයගෙන් 90%ක්ම රැකියාවක නිරත වෙනවා නම් ඒක හොඳ දෙයක් රටකට. අපේ රටේ ගොඩක් අය ඉගෙනගෙන වෙන්න පුළුවන් රැකියාවක් කරන්න නැතුව ඉන්නවා කියලා කියන්නේ ඒක රටකට හොඳ දෙයක් නෙමෙයි. ඒක ඉස්සරහට ඉගෙන ගන්න හිමීට හිමීට මේ සමාජය ගැන ඉගෙන ගන්නවත් එක්ක හිමීට හිමීට ඉගෙන ගන්න. නිකම් වචනයක් විදිහට මතක තියාගන්න. ඒ කියන්නේ විචල්යක් විදිහට මතක තියාගන්න රැකියා නියුක්තිය කියලා. රැකියා නියුක්තිය කියලා කියන්නේ රටක ජනගහනයෙන් රැකියාවක නිරත වන ප්‍රමාණය. ඊට පස්සේ තව එකක් ගත්තොත් එහෙම ඉතුරුම්. ඉතුරුම් කියලා කියන්නේ පුද්ගලයෙක් තමන්ගේ ආදායමින් පරිභෝජනය සඳහා වැය නොකර ඉතිරි කරගන්න කොටස. පුද්ගලයෙක් තම ආදායමින් පරිභෝජනය සඳහා වැය නොකර තබා ගන්න කොටසට අපි කියනවා ඉතුරුම් කියලා. හරි. තව එකක් අපි බලමු. ආදායම් ව්‍යාප්තිය. මේකේ මේ වචන ටික මතක තියාගත්තා නම් ඇති. ආදායම් ව්‍යාප්තිය. ආදායම් ව්‍යාප්තිය කියලා කියන්නේ රටක සමස්ත ආදායම ඒ රටේ ජනතාව අතර බෙදිලා ගොස් තියෙන විදිය. ඒ කියන්නේ ළම මෙහෙමනේ දැන් හිතන්න මම උපයන ආදායමයි ඕගොල්ලන්ගේ දෙමාපිය උපයන ආදායමයි ඊට පස්සේ තව අපි හිතමු තව පුද්ගලයෙක් උපයන ආදායමයි ඇමති කෙනෙක් උපයන ආදායමයි මේ ඔක්කොම සමානද නෑනේ. එක එක කට්ටිය එක එක ආදායම් ලබනවා. ඒ කියන්නේ සමහර අය ලක්ෂ ගණන් වලින් වැටුප් ලබනකොට ලක්ෂ ගණන් වලින් ලාභ ලබනකොට තවත් සමහර අය 5000කින් 6000කින් 10000කින් වගේ ජීවත් වෙන අයත් ඉන්නවා. ඒ කියන්නේ අපේ වගේ රටක කෙනෙක් ගොඩාක් ලොකු ආදායම් ලබනකොට තවත් කෙනෙක් ගොඩාක් අඩු ආදායම් ලබනවා. ඒ වගේ ඒ කියන්නේ අපේ රටේ ආදායම් ව්‍යාප්තිය හරියට බෙදිලා නැහැ. ඒ කියන්නේ තියෙන කෙනා තවදුරටත් හම්බ කරගන්නව නැති කෙනාට තවදුරටත් නැති වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. සමහර රටවල ඒක එහෙම නැහැ. සමහර රටවල ඔයගොල්ලෝ දැක්කොත් තියෙන හැමෝගෙම ගෙවල් එක වගේ. හැමෝටම බොහෝ විට තියෙන වාහන ඊට පස්සේ ඒගොල්ලෝ පරිහරණය කරන භාණ්ඩ බොහෝ විට එක හා සමානයි. එහෙම වෙලා තියෙන්නේ ඒ රටේ සමාන ආදායම් ව්‍යාප්තියක් තියෙනවා. හැමෝටම සමානත්වයෙන් සලකනවා. අපේ වගේ රටක ඒක නැහැ. තියෙන කෙනා ගොඩක් හම්බ කරගෙන ඉන්නවා නැති කෙනාට සාමාන්‍යයෙන් නැහැ. හරි. එහෙනම් අපි යන් ඊළඟ පරිසරයට. මේක ස්ක්‍රීන් එකට දාන්න. අපි කතා කරපු දේවල් ටික තාක්ෂණික පරිසරය. ඊළඟට අපි බලමු තාක්ෂණික පරිසරය කියන්නේ මොකක්ද කියලා. තාක්ෂණික පරිසරය කියලා කියන්නේ මම ඕනත් පොඩි නිර්වචනයක් ලියන්නම් මෙතන කලින් වගේම. තාක්ෂණික පරිසරය කියලා කියන්නේ මේ නව සොයා ගැනීම, නව නිර්මාණ වගේ දේවල් නිසා සීග්‍රයෙන් වෙනස් වෙන පරිසරය. ඒ කියන්නේ දැන් අවුරුදු 4කට කලින් නව සොයා ගැනීමක් විදිහට අපි හිතමු නෑ. දැන් අවුරුදු 10කට කලින් අවුරුදු 10කට කලින් ගත්තොත් එහෙම ඔහුලු පොඩි හරි. ඒ කියන්නේ අපි අවුරුදු 10කට කලින් ගත්තොත් එහෙම ඔය ටච් ෆෝන්, ටච් දුරකථනය ඒ වගේ එකක් කියන්නේ නිකන් අමුතුම අත්දැකීම. සමහර මිනිස්සු දැකලත් නෑ. අවුරුදු 10කට කලින් ටච් දුරකථනයක් කියලා කියන්නේ ටච් ෆෝන් එකක්. මිනිස්සු දැකලත් නැහැ. සාමාන්‍යයෙන් ටච් ෆෝන් එකක් ලංකාවට වුණා ගණන් කරන්න පුළුවන් සංඛ්‍යාවක් වගේ තියෙන්නේ නැති. අවුරුදු 10කට විතර කලින්. අනිත් ඒවා තිබ්බා, අනිත් ෆෝන් තිබ්බා. තමයි සම්පූර්ණ ටච් ෆෝන් එකක්. ඒවා තිබ්බේ නැහැ. ඒවා සාමාන්‍යයෙන් 95 වගේ තිබ්බලු කමන්නේ ඒක වැඩ. ඉතින් සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක් මිනිස්සු දැක්කාම නිකන් අලුත් වෙනස්ම අත්දැකීම. අද වෙනකොට බලන්නකො.
අද වෙනකොට බටන් ෆෝන් එකක් වහන්නේ නැහැ. සාමාන්‍යයෙන් හැමෝගාම හැම ගෙදරකම වගේ ෆෝන් එකක් තියෙන එක ටච් එකක් සමහර. ඉතින් අර කාලයකට කලින් මාර අලුත් දෙයක් විනාශම අත්දැකීමක් වෙච්ච දෙයක් අද වෙනකොට ඒක සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. ඉතින් හෙට වෙනකොට තව අලුත් දෙයක් වාගනි. ඒක එතකොට හෙට සහ අනිද්දා වෙනකොට ඒක සාමාන්‍ය අපේ තාක්ෂණික විදිහට අපි කතා කරා. හැබැයි ඊට පස්සේ තව අවුරුද්දක් දෙකක් යනකොට ඒක සාමාන්‍ය සංසිද්ධියක් වෙයි. ඒ කියන්නේ මේ තාක්ෂණික පරිසරය කියලා කියන්නේ හැමතිස්සෙම නාය සොයා ගැනීමක්, නව නිර්මාණයක් නිසා වෙනස් වෙන දෙයක්. දැන් හිතන්නකෝ ඔය හඳට යන කතාව. හඳට යන කතාව ඒ කාලේ ගත්තොත් එහෙනම් මම හිතන්නේ 1915 කොහමරි ඒ හඳට ගිය කාලේ ඒ දශකයේ ගත්තොත් එහෙම මිනිස්සුන්ට මාර දෙයක් හඳට යනවා කියලා කියන්නේ හිතන්නවත් පුළුවන්. ඒ අද වෙනකොට මිනිස්සු ගණන් ගන්නෙත් නෑ. වෙන ග්‍රහ ලෝකයක් වයන් ගියා කියලා කිව්වොත් ගණන් ගන්න සමහරවිට. ඒ කියන්නේ ඒක අර අහලම ඒක ඇහිලම ඒක සාමාන්‍ය ඒ කියන්නේ සාමාන්‍ය දෙයක් නෙමෙයි. හැබැයි ඒක අර අලුත් දෙයක් විදිහට තාක්ෂණී වැඩි දියුණු වීමක් විදිහට ගොඩක් අය හිතන්නේ නැති දෙයක් තියෙනවා. හැබැයි ඔය දැන් හිතන්නකෝ ඔය මෑත කාලීන ඔය මිනිස් අපි හිතමු වෛද්‍ය විද්‍යාව පැත්ත ගමු. වෛද්‍ය විද්‍යාවේදී අද වෙනකොට ඔය සැත්කම් වගේ දේවල් සමහර වෙලාවට ඇඟ කපන්නේ නැතුව කට ඇතුලෙන් පොඩි බටයක් වගේ එකක් දාලා කැමරාවක් තියෙන ඒකෙන් ගිහිල්ලා බලලා ශරීර අභ්‍යන්තරය නිරීක්ෂණය කරලා ඒකෙන්ම සමහරට ලේසර් එකක් වගේ යවලා සැත්කම කරන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ එකක් ආපු කාලේ හිතලා බලන්න. දැන් ඒක ටිකක් කාල වෙනවා ඇවිල්ලා. ඉතින් ඒක ආපු කාලේ ගත්තොත් එහෙම ගොඩක් ලොකු දෙයක් ඒක. ඊට පස්සේ එක්ස්රේ මැෂින් එක ආපු කාලේ හිතලා බලන්න. ඉතින් අද වෙනකොට එච්චර එක ගාණක් නැහැ. හැම හොස්පිටල් එකක එකම වගේ එක්ස්රේ මැෂින් එකක් තියෙනවා. එහෙම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් තාක්ෂණික පරිසරය කියන්නේ හැමතිස්සෙම දිනෙන් දින තප්පරෙන් තප්පරේ විනාශ වෙන දේවලුත් එක්ක ඉස්සරහට යන පරිසරයක්. ඒක මතක තියාගන්න. නව සොයා ගැනීම, නව නිර්මාණ ආදී නිසා සීක්‍රේන් විනාශ වෙන පරිසරයට අපි කියනවා තාක්ෂණික පරිසරය කියලා. මේ තාක්ෂණය නිසා තමයි ඔයා අදොතනින් දෙගෙන මම මෙතනින් දෙගෙන උගන්වන්නේ. බලන්නකෝ අපි ලයිව් ඉගෙන ගන්න. එහෙනම් අපි තාක්ෂණය ගැන ටියුට් එකේදී වැඩි දුර කතා කරමු. දැනට අපි ඊළඟ පරිසරයට යමු. හරි. අපි කතා කරන අන්තිම පරිසරය වෙන්නේ ගෝලීය පරිසරය. ගෝලීය පරිසරය. ගෝලීය පරිසරය කියන්නේ මොකක්ද දන්නවද? ලෝකයේ රටවල් අතර ආර්ථික වෙන්න පුළුවන්, සමාජීය වෙන්න පුළුවන්, සංස්කෘතික වෙන්න පුළුවන් දුරස්ථභාවයේ ඉවත් වෙලා. ඒ කියන්නේ හැමෝම එකට එකතු වෙලා වැඩ කරනවා. ඒ කියන්නේ ඇමරිකාවයි ලංකාවයි. අද වෙනකොට අද උදේ කෑම එක ලංකාවේ ගෙදරින් ලංකාවේ තමන්ගේ ගෙදරින් කාපු මිනිස්සේ දවල් කෑම එක කන්න යනවා ඇමරිකාවට. එහෙමත් වෙන්න පුළුවන්. දවල් කෑම එක කන්නේ ඇමරිකාවට. ඇමරිකාව කියන්නේ දවල් එද්දි ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාවේ ඉඳන් දවල් කෑම එක කනවා. ඉතින් මෙහෙම වෙලා තියෙන්නේ ගෝලීය පරිසරය නිසා. ඒ කියන්නේ ලෝකයේ රටවල් අතර තියෙන දුරස්ථතාවය ඉවත් වෙලා. හැමෝම එකට එකතු වෙලා වැඩ කරනවා. ඒ කියන්නේ දැන් බලන්නකො වැඩි ඕනේ නැහැ. ඔය චීනේ ඇති වෙච්ච ලෙඩේ ලංකාවට ඇවිල්ලා තියෙනවනේ. ඉතින් මේක වෙලා තියෙන්නේ ගෝලීය පරිසරය නිසා. ඒ කියන්නේ පිටරටක හැදිච්ච පිටරටක බිහි වෙච්ච රෝගයක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ගෝලීය පරිසරය. ලෝකයේ රටවල් තියෙන දුරස්ථතාවය ඉවත් වෙලා. නැත්තම් ඊරටේ විතරයි ඒක තියෙන්නේ. මේක නිසා තමයි ඔය ඉන්දියාවේ මොකක් හරි දෙයක් ඇමරිකාවේ මොකක් හරි දෙයක් උනේ ගමන් ලංකාවේ සමහරට බ්‍රේකින් නිවුස් එකකට පෙන්නනවා. ගෝලීය පරිසරය නිසා. කියන්නේ ලෝකෙම එකට එකතු වෙලා. අපි මේකට කියනවා විශ්වගම්මානයක් කියලා කියනවා. ලෝකයේ එකම විශ්වගම්මානයක් බවට පත් වෙලා කියලා. ගෝලීයකරණය කියලාත් කියනවා මේකට. ලෝකයේ රටවල් අතර තියෙන දුරස්ථභාවය ඉවත් වී යාම. අපි ඒකත් බලමු. ඒක දාලා නැහැ. ලෝකයේ රටවල් අතර දේශපාලන සමාජ සංස්කෘතික වශයෙන් ඇති අන්‍යෝන්‍ය දුරස්ථභාවය ඉවත් වී යාම.
ලෝකයේ රට රටවල් අතර දේශපාලන සමාජ සංස්කෘතික වශයෙන් තිබුණු දුරස්ථභාවය ඉවත් වෙලා යන එකට අපි කියනවා ගෝලීය පරිසරය කියලා. මේ ගෝලීය පරිසරයත් එක්ක අපි කතා කරන ප්‍රධාන දෙයක් තියෙනවා. ඒක තමයි මේ ගෝලීය පරිසරයේ හිතකරතා. ඒ කියන්නේ වාසි සහ අවාසි. අපි කියනවා හිතකර බලපෑම්, අහිතකර බලපෑම් කියලා. අපි බලමු ගෝලීය පරිසරයේ තියෙන හිතකර බලපෑම් මොනවද, අහිතකර බලපෑම් මොනවද කියලා. හිතකර බලපෑමක් තමයි අපිට නවීන තාක්ෂණය ලබා ගන්න පුළුවන්. පිටරටක නිතර වෙනස් වෙන තාක්ෂණයක් අලුත් වෙන තාක්ෂණයක් ලබා ගන්න පුළුවන්. මම ඔකට හොඳම උදාහරණයක් කියන්නම්. ඔයගොල්ලෝ දන්නවද ළමයි මේ Apple සමාගම මේ මෑත කාලිනව කරලා තියෙන announcement එකක් තියෙනවා. ඒ Apple සමාගමේ අලුත්ම දුරකථනයක් හඳුන්වා දුන්නට පස්සේ ඒගොල්ලෝ සමීක්ෂණයක් කරනවා සාමාන්‍යයෙන් බොහෝ විට මේවා මුලින්ම මිලදී ගන්නේ මොන වගේ රටවල්ද? මිලදී ගන්න රටවල් මොනවද කියලා වගේ සමීක්ෂණයක් කරලා තියෙනවා. ඒකෙදි ලංකාවේ නමක් තියෙනවා. මුලින්ම මිලදී ගන්න රටවල් අතරට. මට මතක නැහැ රටවල් කී අතරද කියලා නම් මුලින්ම මිලදී ගන්න රටවල් අතරට ලංකාවේ නමත් ඇවිල්ලා තියෙනවා. ඒතකොට හිතලා බලන්නකෝ. පිට රටක ලොන්ච් කරපු මොකක් හරි දුරකථනයක් වෙන්න පුළුවන් නවීන තාක්ෂණයක් ඒක පහවදාම වගේ ලංකාවේ මිනිස්සුත් පාවිච්චි කරනවා. හැමෝම පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ පාවිච්චි කරන එක්කෙනෙක් හරි ඉන්නවා. ඉතින් බලන්නකෝ මේක වෙලා තියෙන්නේ ගෝලීය පරිසර නිසා. පිට රටක වෙනස් වෙච්ච තාක්ෂණයක් ක්ෂණිකවම අපේ රටට ඇවිල්ලා. ඒ කියන්නේ ගෝලීය පරිසරයේ හිතකර බලපෑමක් තමයි නවීන තාක්ෂණය ලබා ගන්න පුළුවන්. ඉතින් හිතලා බලන්නකෝ ලෝකයේ වෙනස් වෙන තාක්ෂණය ටග් ගාලා අපේ රටට ගන්න පුළුවන්. ඔය කොවිඩ් වලට බේතක් හොයාගත්ත ගමන් අපේ රටට ටග් ගාලා ගන්න පුළුවන්. හිතකර බලපෑම. ඊට පස්සේ තව ගත්තොත් තව විදේශ රටවල සල්ලි තියෙන කට්ටිය ලංකාවට ඇවිල්ලා ව්‍යාපාරවල සල්ලි යොදවනවා. අපි කියන දේශීය විදේශීය ආයෝජකයන් මෙරටට පැමිණීම කියලා. ඒකත් හිතකර බලපෑම. විදේශ රටවල සල්ලි තියෙන අය ඇවිල්ලා ලංකාවේ ව්‍යාපාරවලට මුදල් යොදවනවා. ඒතකොට ලංකාවේ ව්‍යාපාර දියුණු වෙනවා. ඒක හිතක බලපෑම. ඊට පස්සේ විදේශවල තියෙන හොඳ අමුද්‍රව්‍ය ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් බලන්න අපිට අපේ ගෙදර තියෙන වාහනේ දුවන්න පෙට්‍රල් ඩීසල් වගේ ඉන්ධන අවශ්‍ය වෙනවා. මේ ඉන්ධන විදේශ රටකින් අපි ලබා ගන්න. එතකොට බලන්න. විදේශීය ගුණාත්මක අමුද්‍රව්‍ය ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ගෝලීය පරිසරය නිසා. නැත්නම් ලංකාවට තෙල් දෙන්න බෑ කිව්වොත්. මොකද කරන්නේ? ගෙදර තියෙන වාහනේ තල්ලු කරගෙන තමයි යන්නේ. නැත්නම් හරකෙක් වගේ බැදලා කාර් එක අරගෙන යන්න තියෙන්නේ. එහෙම තමයි කරන්නේ. ඒ කියන්නේ මේ හිතකර බලපෑමක් තමයි විදේශීය ගුණාත්මක අමුද්‍රව්‍ය ලබා ගන්න පුළුවන් කියන එක. ඊට පස්සේ තව මොනවද හිතකර බලපෑම? හොඳ නවීන කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර ලබා ගන්න පුළුවන්. ඒකත් වාසියක්. අන්න ඒ වගේ දේවල් තමයි වාසි විදිහට කතා කරන්නේ. එතකොට නැත්නම් හිතකර බලපෑම විදිහට කතා කරන්නේ. එතකොට අහිතකර බලපෑම් වෙන්නේ මොනවද? අහිතකර බලපෑම් ගත්තොත් ප්‍රධානම දේ තමයි ඔය දැන් අපේ රට බොහෝ විට අපි සාමාන්‍යයෙන් කියන්නේ සිංහල රටක් සාමාන්‍ය සංස්කෘතියක් තියෙන රටක්. ඒක බෞද්ධයෝ ගත්තත් කතෝලික අය ගත්තත් සාමාන්‍යයෙන් යම්කිසි සංස්කෘතියකට අනුව ජීවත් වෙන පිරිස ඉන්නේ. ඉතින් ඒ වගේ රටකට ඒ කියන්නේ සිංහලනේ අපි ඔක්කොමලා සාමාන්‍යයෙන්. ඉතින් ඒ වගේ රටකට ක්ලබ් සංස්කෘතියින් එන ඊට පස්සේ එක එක මත්ද්‍රව්‍ය ඒ වගේ දේවල් ඉන්නෙත් මේ ගෝලීය පරිසර නිසා. ඒ කියන්නේ දේශීය සංස්කෘතියට හානි වෙනවා. ඊට පස්සේ එක එක අනවශ්‍ය ආගම් විදි දැන් ඒ කියන්නේ ප්‍රධාන ආගම් කීපයට අමතරව එක එක ඔය මිත්‍යා දෘෂ්ටික මත තියෙන එක එක ඒවා එන්න පුළුවන්. ඒ කියන්නේ යක්ෂ ඇදහිීමක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් උනත් එන්න පුළුවන්. ඔය සමහර අපේ රටෙත් තියෙනවා. මොනවා හරි ඒ වගේ දේවල් අදහන කට්ටිය. ඉතින් ඒ වගේ දේවල් එන්නේ කියන්නේ විදේශීය දේශීය සංස්කෘතියට අහිතකර බලපෑම් එල්ල වෙන්න පුළුවන්. ඒක අවාසියක්. ඊට පස්සේ ගත්තොත් අපේ රටේ වැඩ කරන්න පුළුවන් කට්ටිය අපේ රටේ දක්ෂ කට්ටිය විදේශ වලට ගිහිල්ලා ජොබ් කරනවා. ඒකවල අපේ රටේ දක්ෂයි නෑ. ඒ කියන්නේ දේශීය පුහුණු ශ්‍රමය විදේශ රටවලට ඇදී යාම. ඒකත් අහිතකර බලපෑම. ඊට පස්සේ තව ගත්තොත් එහෙම අපිට කිව්ව හැකි ඔය දැන් විදේශ රටවල තියෙන ඔය KFC ලා දැන් KFC කියන්නේ අපේ රට එකක් නෙමෙයිනේ. ඊට පස්සේ McDonald ඒ වගේ ආයතන ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු කරනවා. එතකොට බලන්න මොකද වෙන්නේ කියලා. ලංකාවට ඇවිල්ලා ලංකාවේ ව්‍යාපාර කටයුතු කරොත් එහෙම ලංකාවේ තියෙන පොඩි කඩවලට ඕක සෑහෙන බලපෑමක් වෙනවා. මොකද ඒගොල්ලන්ගේ සාමාන්‍යයෙන් ඕගොල්ලන්ගේ පන්තියක් ගාව, පාසලක් ගාව කොහේ හරි තැනක පීසා හට් එකකුයි නැත්නම් මැක්ඩොනල්ඩ් එකකුයි සාමාන්‍ය ඔය හැලප කඩේකුයි තිබ්බොත් නැත්නම් වෙන මොනවා හරි ෂෝටිස් තියෙන කඩේකුයි තිබ්බොත් ඕගොල්ලෝ යන්නේ මොකේද? ඕගොල්ලෝ සාමාන්‍ය කඩේට යනවා නම් ඔන්න මං කියන කතාව වැරදි. හැබැයි ඕගොල්ලෝ ඇදෙන්නේ අර මැක්ඩොනල්ඩ් පැත්තට, KFC පැත්තට, පීසා හට් පැත්තට නම් ඔන්න විදේශීය ව්‍යාපාර ලංකාවට ඇවිල්ලා ලංකාවේ දේශීය ව්‍යාපාරට බලපෑමක් එල්ල කරනවා. ඒකත් අහිතකර බලපෑමක්.
අපි එහෙනම් මේකත් එක්ක ස්ලයිඩ් එකත් එක්ක කතා කරමු. ඊට පස්සේ ටියුට් එකටත් යන්න අපි. ඊතර බලපෑම් විදිහට මම දාලා තිනවා මෙතන. නවීන තාක්ෂණය ලබා ගන්න පුළුවන් විදේශ ප්‍රාග්ධනයේ රට තුළට ගලාගෙන ඒම ගුණාත්මක අමුද්‍රව්‍ය ලබාගත හැකි වීම විදේශීය වෙළඳපොළට භාණ්ඩ සැපීම හැකියි. මේ කියන්නේ අපිට පුළුවන් පිටරටවලට භාණ්ඩ සැපීම කරන්න. ඊට පස්සේ කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර ලබා ගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි බලමු අහිතකරතා නැත්නම් අහිතකර බලපෑම්. දැඩි තරංකාරීත්වය. දේශීය පුහුණු ශ්‍රමයේ විදේශ රටවලට ඇදී යාම. ආදී යාම නෙමෙයි ඇදී යාම. දේශීය සංස්කෘතියට අයහපත් බලපෑම් ඇතිවීම, දේශීය ව්‍යාපාර අඩපණ වීම මේ වගේ දේවල්. ඒකත් එක්ක අපි කෙලින්ම යමු ටියුට් එක පැත්තට. අපි ටියුට් එකට අපි ටියුට් එකේ පළවෙනි පිටුව සම්පූර්ණ කරගත්තා. ඊට පස්සේ අභ්‍යන්තර පරිසරය කියන එකත් ලියාගත්තා. බාහිර පරිසරය කියන තැන මම හිතන්නේ ඉන්නේ. හරි. අපි මෙතන මේක ලියාගත්තේ නෑ නේද? ඉවනම් මම පොඩ්ඩක් මැසේජ් එකක් දාන්නද කවුරු හරි කෙනෙක් කිව්වා කියලා. බාහිර පරිසරයේ නිර්වචනය. හරි. අපි ලියාගමු. මෙතන ලියාගන්න. බාහිර පරිසරය කියන තැන. ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී ඊට බලපෑම් කරන ව්‍යාපාරයෙන් පරිබාහිරව ක්‍රියාත්මක වන සාධක සහ බලවේග බාහිර පරිසරය ලෙස හඳුන්වයි. ආපාරක් කියන්න. ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී ඊට බලපෑම් කරන ව්‍යාපාරයෙන් පරිබාහිරව ක්‍රියාත්මක වන සාධක සහ බලවේග බාහිර පරිසරය ලෙස හඳුන්වයි. හරි නේද? ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී ඊට බලපෑම් කරන ව්‍යාපාරයෙන් පරිබාහිරව ක්‍රියාත්මක වන සාධක සහ බලවේග. ඉතින් ඔයගොල්ලෝ හොඳට මේ පාඩම ගැන අවධානයෙන් අහගෙන හිටියා නම් සමහර අයගෙන ඉති අවධානය නැහැ. ඇත්තටම මොකද උත්තරේ නේ උන උත්තර වලින් මට ඒක තේරෙනවා. මොකද මං උත්තරේ කියලත් එක්ක සමහරට ඉදිරියට දෙන්නේ. ඒත් ලියනවා මේ අදාළ නැති එකක් ලියනවා. මං ඉපා කියන එකක් එක්ක ලියනවා. එහෙම කරන අය ඉන්නවා. ඉතින් පොඩ්ඩක් මේක අහගෙන ඉන්න. මොකද ඔයා හොඳට අහන් හිටියොත් අනිවාර්යෙන් අඩුම තරමේ එකම දේ තුන් පාරක් හරි ඔයාට ඇහෙනවා. සාමාන්‍යයෙන් මොකද අපි ස්ලයිඩ් එකෙන් ලියලා ඊට පස්සේ ටියුට් එකෙත් ලියනවා. ඊට පස්සේ සමහරට ඉවර වෙද්දිත් ආයෙ පාරක් සාකච්ඡා කරනවානේ. ඉතින් ඔයාට එකම කරුණ තුන් පාරක් විතර අහගෙන තහවුරු කරගන්න පුළුවන්. ඒ නිසා හොඳට අහගෙන ඉන්න. ඊට පස්සේ තියෙනවා බලන්න පහත දැක්වෙන්නේ බාහිර පරිසර සාධක ව්‍යාපාර බලපෑ ඇති ආකාරය කියලා තියෙනවා. අපි අංක 1 විදිහට ලියාගමු. ගනුදෙනු කරුවන් කියලා. අංක 1 ගනුදෙනු කරුවන්.
ගනුදෙනු කරුවන්. ඊට පස්සේ බලන්න මොකක්ද තියෙන්නේ කියලා ඒක යටතේ. ව්‍යාපාරයක භාණ්ඩ හා සේවා මිලදී ගන්නව ගනුදෙනුකරුවෝ වෙති. අපි මේගොල්ලන්ට පාරිභෝගිකයන් කියලාත් කිව්වා. ව්‍යාපාරයක පැවැත්ම රඳා පවතින්නේ ගනුදෙනුකරුවන් මතය. ඒ නිසා ඔවුන්ගේ විවිධ අවශ්‍යතා හා උවමනා හඳුනා ගනිමින් ඒවා නිසි පරිදි ඉටු කිරීමට ව්‍යාපාර ක්‍රියා කළ යුතුයි. ඒක හොඳ ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂණයක්. ඔයා ඒක හොඳට දැකලා ඇති. සමහර බුක් ෂොප් වලට ගිහිල්ලා ඔයා පොතක් ගන්න ගියාම බුක් ෂොප් එකකට පොතක් ගන්න ගියාම ඔයා ගියේ පොත තිබ්බේ නැත්තම් ඔයා නිකන් හැරිලා ආපු යනකොට සමහර රටේ බුක් ෂොප් එකේ කෙනෙක් දොර ගාව ඉඳගෙන ඔය මුකුත් ගන්න නැතුව යන අයගෙන් මොනවද සර් බැලුවේ මොනවද මිස් බැලුවේ කියලා අහලා ඒක පොතක් වගේ නම් ඒ කියන්නේ ඒ මොකක් හරි පෑනක් පැන්සලක් එහෙම නැතුව පොතක් වගේ දෙයක් නම් නැත්නම් සමහරට ස්ටේෂනරිස් මොනවා හරි වෙන්නත් පුළුවන්. ඒ නැති ඒ ඔයා බැලුවේ මොකක්ද කියලා බලලා ඒක ඔයාගෙන් අහලා ලියා ගන්නවා පොතක. ඊට පස්සේ ඒ භාණ්ඩේ ගොඩක් අය එහෙම ඉල්ලගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් එයාගේ ව්‍යාපාරයට ඒක ගෙනත් දානවා. ඒ කියන්නේ ගනුදෙනුකරුට අවශ්‍ය දේවල් එයා සපයන්න ඊළඟ පාරවත් සපයන්න උත්සාහ කරනවා. හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟට තියෙන්නේ මොකද්ද කියලා. අංක 2 අපි මෙතන ලියාගමු. තරඟකරුවන්. අංක 2 කියන තැන ලියාගන්න තරඟකරුවන්. හැමෝගම ටියුට් එක තියෙනව නේද? නැති කවුරු හරි ඉන්නවනම් කියන්න. අංක 2 තරඟකරුවන්. බලන්න ඒකත් යම්කිසි ව්‍යාපාරයක භාණ්ඩ හා සේවා වලදී සමාන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන ආයතන තරඟකරුවන් ලෙස සැලකේ. තරඟකරුවන් තම ව්‍යාපාර කටයුතු මෙහෙවන ආකාරය තරඟකරුවන්ගේ නිෂ්පාදිත වල මිල හා ගුණාත්මක බව මෙන්ම අලෙවි උපක්‍රමාදී කරුණු ව්‍යාපාර වලට ආසන්නව බලපෑම් ඇති කරයි. මේ තරඟකරුවන් කියන කට්ටිය ගත්තොත් ඒගොල්ලෝ ව්‍යාපාර වලට ආසන්නව බලපෑම් ඇති කරන්න පුළුවන් කට්ටිය. මොකද තරඟකරුවෝ විශාල වශයෙන් මිල අඩු කරනවා නම් අපිට සිද්ධ වෙනවා මිල අඩු කරන්න. ඒක බලපෑමක් එල්ල වෙනවා. අංක 3 අපි ලියමු සැපයුම් කරුවන්. අංක 3 සැපයුම් කරුවන්. බලන්න ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී අවශ්‍ය වන අමුද්‍රව්‍ය හා ප්‍රවාහන පහසුකම් ආදී වෙනත් සේවා සපයන පාර්ශ්ව සැපයුම් කරුවන් ලෙස සැලකෙති. බලන්න අමුද්‍රව්‍ය හා ප්‍රවාහන සේවා. ඒ කියන්නේ ව්‍යාපාරට ඕන කරන දේවල් අපි කෙනෙකුට දීලා ගෙන්න ගන්නවා නම් අන්න ඒකත් එන්නේ සැපයුම් කරු කියන එකට. ප්‍රවාහන පහසුකම් ආදී වෙනත් සේවා සපයන පාර්ශ්ව සැපයුම් කරුවන් ලෙස සැලකෙති. මේ නිර්වචන පාඩම් කරන්න ඔයගොල්ලෝ කාලයක් වැය කරන්න එපා. ඒකට හේතුව අපේ කලින් පාඩමේදී අපි නිර්වචන කතා කළානේ. ඒ නිර්වචන ටික මතක තියාගත්තා නම් ඇති. මේ පාඩමේදී ඕනේ කරන්නේ ව්‍යාපාර පරිසරය කියන්නේ මොකක්ද? අභ්‍යන්තර පරිසරය, බාහිර පරිසරය කියන්නේ මොනවද? ඒවට අයිති වෙන කට්ටිය කවුද? අර බලවේග ටික. බලවේග පහක් තියෙන්නේ. ඒ පහ බලාගත්තා නම් ඇති. ඒවයින් ප්‍රශ්න එනවා. ඊට පස්සේ අංක 4 අපි ලියාගමු දේශපාලන පරිසරය. එතන ලියාගන්න දේශපාලන පරිසරය කියලා. අංක 4 දේශපාලන පරිසරය. ළමයි ඔයගලන්ට තව විනාඩි තප්පර කීපයකින් ආයෙ පාරක් ලොග් වෙන්න වෙයි. තප්පර 50කින් විතර. අංක 4 ලියාගන්න දේශපාලන පරිසරය. හරි. බලන්න යම් රටක රජය විසින් ආර්ථික කටයුතු මෙහෙයීමේදී අනුගමනය කරන ප්‍රතිපත්ති. අන්න ඒක highlight කරගන්න. මම නිර්වචනයේ විදිහට ඔයගලන්ට දැම්මේ මෙන්න මේක. යම් රටක රජය විසින් ආර්ථික කටයුතු මෙහෙයීමේදී අනුගමනය කරන ප්‍රතිපත්ති. මෙන්න මේක highlight කරගන්න. ඔයගේ නිර්වචනය ඇහුවොත් ඔයා ඔක කිව්වනම් ඇති.